එහෙනම් හරි. අපි කතා කරගෙන ආවේ පිරුවන් වන්දනා කරන ගාථාව පිළිබඳව අපිට එතකොට ගාථාව දීලා තියෙනවා නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝජි ගුජ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සබ්බේ මරණං අහංච. එතකොට මේ ගාථාවන් අපිට පළවෙනියෙන්ම කියනවා මේ ගාථාව සිංහලයට පරිවර්තනය කරන්න කියනකොට අපි දන්නවා හැමදාම වගේ අපි පරිවර්තනයක් සිද්ධ කරද්දී මේ පරිවර්තනය සිද්ධ කරන්න පෙර ආතුව දීලා තියෙන ගාථාව වේවා දීලා තියෙන වැකිය වේවා දීලා තියෙන ඡේදේ වේවා අපි පෙර ආතුවම මේ ඡේදේ කොටස් වශයෙන් නැත්තම් වචන විදිහට අපි වෙන් කර ගන්නවා. අන්නේ වෙන් කර ගන්නකොට මේ වෙන් කර ගන්නකොට උන අපිට මේකේ එනවා වචන කීපයක්. මේ විදිහට වචන කීපයක් එනවා. මම කිව්වා පළවෙනි දවස්වල මේ වචන බෙදාගත්තට පස්සේ අපිට තියෙන ඊළඟ කාරණාව තමයි මේකේ තියෙන දන්න වචන නැත්නම් සිංහලයේ භාවිතා කරන අපි එදිනෙදා ජීවිතේ පරිශීලනය කරන ගාථාවන් වචන අපි මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. අන්නේ විදිහට මේකේ අන්තර්ගත වුණ සිංහල වචන මොනවාද කියලා අපි කතා කරලා ඉතින් අපි දන්නවා මේකේ තියෙන පළවෙනි එක තමයි නමාමි. නමාමි කියන වචනේ අපි දන්නවා. දැන් සති ගණනාවක් මාස දෙකකට වැඩි කාලයක් අපි පාලි ඉගෙන ගන්නට නමාමි කියන වචනේ අපිට අහු වෙලා තියෙනවා. දැන් පාඩමේ මුල අපි කතා කරනකොටත් තිබුණා නමාමි කියලා. මොකද්ද නමාමි කියන්නේ? නම දෙමි වන්දිමි. නම දෙමි නැත්තම් වන්දිමි කියන අදහස එනවා. ඊට පස්සේ තියෙනවා බුද්ධං. අපි දන්න වචනයක්. මොකද්ද බුද්ධං කියන්නේ? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ. අන්න දැන් කියනවා මම වන්දනා කරන්නේ කවුද? එතකොට මුල මොන කිව්වා නමාමි බුද්ධං මම බුදුරජාණන් වහන්සේව වන්දනා කරමි. එතකොටත් එතන අන්න තියෙනවා දැක්කද නමාමි කියලා වෙයි මේ. කවුද මේ වන්දනා කරන්නේ? කවුද වන්දනා කරන්නේ? මම නිසා තමයි යන්නේ මී කියන ප්‍රත්‍ය අවසානයේ ඇවිල්ලා තියෙන අපි පළවෙනි දවස් කීපේ කතා කරගෙන ආවා මම කියනකොට උත්තම පුරුෂ ඒකවචනයි උත්තම පුරුෂ ඒකවචනයේ තුල මී කියන ප්‍රත්‍යයෙන් අවසන් වෙනවා කියන කාරණාවන්. එතකොට නමාමි බුද්ධං මම වන්දනා කරමි නැත්නම් මම වඳිමි බුදුරජාණන් වහන්සේ. අන්න ඊට පස්සේ කියනවා දැන් බුදුහාමුදුරුවෝ වඳිනවා. ඒ වඳින බුදුහාමුදුරුවෝ මොන වගේද කියලා ඊට පස්සේ කියනවා ගුණ සාගරන්තං. මොකක්ද ඒක? ಗುಣ කිව්වේ මොකද්ද? ගුණ සාගරයක්. ඔව් ಗುಣ කිව්වේ මොකද්ද පාලි? ගුණය. ඔව් ගුණය යන්න ගුණය උපමා කරලා තියෙනවා සාගරන්තං. මොන වගේද? සාගරයකට. සාගරයක් වගේ යන්න කියන නමාමි බුද්ධං මම වන්දනා කරමි බුදුහාමුදුරුවෝ ගුණ සාගරන්තං. ඒ බුදුහාමුදුරුවෝ මොන වගේද? ගුණ සාගරන්තං තියෙන ගුණය සාගරයක් වගේ. සත්තා කිව්වේ මොකද්ද? සත්වයන් අපි කියන සබ්බේ සත්තා භවන්තු සුඛි තත්වා කියලා අපි කියනවා පාලියෙන්. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. අන්න ඒ විදිහට සත්තා කියන්නේ අපි සත්වයන්. එතකොට ගුණ සාගරන්තං ගුණ සාගරයක් හෝ සත්තා සත්වයෝ සදා හැමදා නැත්තම් හැම දවසකම හැම දිනයකම කියන සදා හැමදා හොන්තු කියන්නේ වෙත්වා කියන එක. ඒ හොන්තු කියන්නේ වෙත්වා. එතකොට මේ කියන ඔන්න දැන් ගුණ සාගරයක් බඳු බුදුරජාණන් වහන්සේ මම වන්දනා කරමි. ඒ නිසා ඔන්න කියනවා සත්තා සදා හොන්තු සුඛී අවේරා. සත්තා සියලු සත්වයන් සදා සැමදා හොන්තු සුඛී කියලා. සුඛී කියන්නේ සුඛී අවේර සුඛී සැප. ඔව් අපි කියනවා
ආන්න හරි සැපේ නැත්නම් අපි කියන සුඛය කියලා සිංහලෙන් අපි කියනවා. ඒක තමයි සුඛී කියලා පාලියෙන් කියන සුඛී හොන්තු. ඒතර මොකද්ද? සැප ඇත්තෝ වෙත්වා. හොන්තු කියන්නේ වෙත්වා, සුඛී කියන්නේ සැපය. අන්න කියනවා මේ ගුණ සාගරයක් බඳ බුදුහාමුදුරෝ මම වඳිමි. සත්තා සත්වයෝ සදා හැමදා සුඛී හොන්තු සැප ඇත්තෝ වෙත්වා. අවේරා කියන්නේ මොකද්ද? අවේරා වෛර නැති. වෛර නැති. වේරෙන් අපි කියන්නේ නහි වේරේන වේරානි සම්මන්තිද කුදාචනං අවේරේනච සම්මන්ති ධම්මෝ සනත්තනෝ. ආනේ විදිහට වේරේන කියන්නේ වෛරයෙන්, අවේරේන කියන්නේ යන්නේ අවෛරේන. එතකොට කියනවා අවේරා හොන්තු. දැන් සුඛී හොන්තුකේ සුවැත්තෝ වෙත්වා. අවේරා හොන්තු කියන්නේ මොකද්ද? වෛර නැති වෙත්වා. වෛර නැත්තෝ වෙත්වාන්න කියන අවේරා හොන්තු සියලු සත්වයන් සෑමදා අවෛරී නැත්තම් වෛර නැති පුද්ගලයෝ වෛර නැත්තෝ වෙත්වා. කායෝ කියන්නේ කායෝ කියන්නේ මේ ශරීරය, අපේ ශරීරය. කායෝ කියන්නේ ශරීරය. jigucco ඔය වචන නම් සමහරවිට අහු වෙලා නැති. පිළිකුල් සහගත. ඔව් අන්න කියනවා මේ ශරීරය දැන් ඔන්න වන්දනා කළා. වන්දනා කරාට පස්සේ කියනවා මේ වන්දනා කරන මම මේ සියලු සත්වයන් සුඛී හොන්තු සුවපත් වෙන්න, අවේරා හොන්තු අවෛරී නැත්තු වෛර නැත්තෝ වෙන්න. කායෝ ඒ වගේම මේ ශරීරය jigucco පිළිකුල් සහිතයි. jigucco පිළිකුල් සහිතයි. සකලෝ අපි කියන්නේ සිංහලෙන් සකල ලෝක වාසී කියලා. ඒ කියන්නේ කාටද? සකල ලෝක වාසී කියන්නේ සියලු. ඔව් සකල ලෝක වාසී කියන එකේ තියෙන සියලු ලෝවැසියන්. එතකොට සකලෝ කියන්නේ මොකද්ද? පාලියෙන් සියලු කියන එක. අන්න කියනවා ආයෝජි ගුජ්ජෝ කය පිළිකුල් සහගතයි. සකලෝ සියලු නැත්තම් සකලෝ සියලු නැත්තම් මුළුමනින්ම කියලාත් ගන්න පුළුවන්. සියලු නැත්තම් මුළුමනින්ම දුගන්ධෝ මොන වගේලුද? දුර්ගන්ධ සහිතයි. අන්න හරි. ගන්ධෝ කියන්නේ සුවඳයි. දුගන්ධෝ කියනකොට අන්න කියනවා මේක දුගඳයි. සියල්ලෝම නැත්තම් මුළුමනින්ම දුගන්ධෝ දුගඳයි. ගච්ඡanti කියන එකේ හරියට තේරුම කියන කවුරු? ගච්ඡanti ගමන් කරන්න බහුවචන. යති. අන්න හරි. එච්චරයි යති. ගමන් කරති නැත්තම් යති. ඇයි යති උනේ? මෙතන තියෙන්නේ ඒක වචනෙන්ද බහුවචනෙන්ද? බහුවචනය. බහුවචනෙන් තියෙන්නේ. බහුවචනෙන් අරන් තියෙන්නේ. ඇයි ඒ සත්තා සදා හොන්තු සුඛිය අපි මේ ගත්ත සකලෝ සියලු සත්වයන්. එතකොට මේ සමූහයක් මේ ගමන් කරන්නේ මේ දුර්ගන්ධ ශරීරය, මේ පිළිකුල් සහගත ශරීරය මේ තියෙන්නේ හැමදෙනාටම. අන්න නිසා කියන ගච්ඡanti යති. මේක යයි කිව්වනම් කොහොමද එන්නේ? යයි කිව්වනම් ගච්ඡති. යහි කිව්වනම් ගච්ඡසි. යහු කිව්වනම් ගච්ඡත. යමු කිව්වනම් ගච්ඡාම. යමි කිව්වනම් ගච්ඡාමි. අන්න ඒ විදිහට. හොඳයි. ගච්ඡanti කියන්නේ යති. සබ්බේ සියල්ලෝම. සබ්බේ මරණං අහංච. මොකද්ද මරණං? මෙන්න මේ අහංච කියන තැනත් ඡයන් එක අකුරක් අපි කතා කරා. ච කියන්නේ ද කියන අර්ථේන අකුරක් කියලා. එතකොට කියනවා සබ්බේ සියල්ලෝම මරණං අහංච. මරණං කිව්වේ මරණයට. අහං කියන්නේ කවුද? මම. ච කියලා මොකක්ද දෙන උත්තරේ? එතකොට මමද මරණයට. මමද සියල්ලෝද මමද මරණයට යති. සබ්බේ
මරණං අහංච කියලා. දැන් අපිට මරණං භාෂාවේ වෙන අහංච. විභාගයට දෙනවා ප්‍රශ්නයක්. ගච්ඡanti සබ්බේ මරණං සබ්බේ අහංච මරණං අහංච. අහංච යන මෙම වැකිය සිංහලයට පරිවර්තනය කරන්න කියලා. දැන් දිනනවා ගච්ඡanti සබ්බේ මරණං අහංච මෙම වැකිය සිංහලයට පරිවර්තනය කරන්න කියලා. එතකොට මේකේ තියෙන තේරුම මොකද්ද? මද සියල්ලෝද මරණයට යති. අන්න හරි. සිය නැත්නම් සියල්ලෝද මමද මරණයට යති. ඒක අපි මුල ඉඳලා ගත්තොත් එහෙම වාක්‍ය ලස්සනද? දැන් මේකේ තියෙන ගච්ඡanti සබ්බේ මරණං අහංච යති සියල්ලෝද මරණේද මමද. දැන් වාක්‍ය හරිද? මරණයටද මමද. එතකොට වාක්‍ය නිවැරදි නෑ යන්න කියනවා. මේක මේ උක්ත කර්ම ක්‍රියා ගලපලා වුණා. මෙන්න මේ වගේ පුංචි වාක්‍ය. දැන් ඔය එක වාක්‍යයකින් ඔන්න වාක්‍යයක් හැදිලා ගච්ඡanti සබ්බේ මරණං අහංච මේ සිංහලයට එහෙම නැත්නම් අපිට දෙන්න පුළුවන් සියල්ලෝද මමද මරණයට යති කියලා. එතකොටත් ලියවෙන්න ඕනේ ඕකමයි. ගච්ඡanti සබ්බේ මරණං අහංච කියලා ලියවනම් අන්න ලකුණු හම්බ වෙලා. ඒ නිසා මෙන්න මේක 10 වසරේ පළවෙනි පාඩම තුලින් අපිට කියනවා මෙන්න මේ ගාථාව මේ ගාථා තුනක් දීලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා නමාමි ධම්මං කියන ගාථාව නමාමි ධම්මං ගුණ සාගර නමාමි ධම්මං සුගතේන දේශිතං. එතකොට ඒ පදේ විතරයි. ඉතුරු ඔක්කොම ඔය විදිහටමයි. නමාමි ධම්මං අපි ඒතර නමාමි කියන එක දන්නවා නම දෙමි. ධම්මං කියන්නේ ධර්මය සුගතේන දේශිතං. මොකද සුගතේන දේශිතං බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර සද්ධර්මය. දේශනා කරන ලද අපි බුදුහාමුදුරන්ට කියන සමාන පදයක් තමයි සුගතයන් වහන්සේ. ඒ නිසා ඔන්න කියන සුගතේන දේශිතං සුගතේන දේශිතං සුගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද නැත්නම් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සම්මන් ධර්මය සද්ධර්ම වන්දිමි කියන එක කියනවා. ඊට පස්සේ එන්නේ ওই ටිකමයි සද්දා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජිගුජ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සබ්බේ මරණං අහංච. එතකොට ධර්ම රත්නේ වන්දනා කළත් ඔහු හිතන්නේ සියලු දෙනාම වැත්තෝ වෙත්වා වෛර නැත්තෝ වෙත්වා මේ කය පිළිකුල්ය මේ කය දුගදය. ඒ නිසා සියලු සත්වයෝද මමද මරණයට යති තමයි ඒකෙත් කියන්නේ. ඊට පස්සේ තුන්වෙනි ගාථාව කියනවා. ඒකේ තියෙන පළවෙනි පදේ විතරයි වෙනස. නමාමි සංඝම් මුනි රාජ ශාවකම්. සංඝම් නිරාජ ශාවකම්. නමාමි සංඝම් කියන්නේ නම දෙමි බුදුරජාණන් මුනි රාජ ශාවකම්. මොන සංඝ රත්නයේද මේ වදින්නේ? මුනි රාජ ශාවකම්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ. මුනි රාජ ශාවකම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නැත්නම් මුනීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නමාමි වන්දනා කරමි කියලා ඔන්න ගාථා තුන අපිට කියන. එතකොට ඔන්න එක ගාථාවක් පරිවර්තනය කරගත්තට පස්සේ ඊතුරු ගාථා සියල්ලම එලෙසමයි. එතකොට මේ බඳු ගාථා තුනක් ඔන්න අපිට පරිවර්තනය කරන්න කියලා පළවෙනි එකේ කියනවා. එහෙම කියලා තමයි අපිට ඔන්න කියන්නේ. ඊට පස්සේ ඒ ආශ්‍රයෙන් කොහොමද කෙනෙක් වාක්‍යයක් තනා ගන්නෙ නැත්නම් අපිට කොහොමද මේ දුන්න ගාථා පාඨය තුලින් සරල වාක්‍යයක් හදාගන්න විදිහ. නැත්නම් සමහර වෙලාවට මේ ගාථාව දුන්නට අපිට මේ විදිහටම වාක්‍යයක් දැන් ගච්ඡanti සබ්බේ මරණං අහංච ඔය වාක්‍යයේ විභාගයට එන්නේ නැති වෙන්න පුළුවන්. අපිට කිව්වොත් එහෙම විභාගයේ මෙහෙම එකක් නුඹ මරණයට යහි කියලා. නුඹ නම් යහිනේ. එතකොට අපිට කිව්වොත් නුඹ මරණයට යහි. මෙය පාලියට පරිවර්තනය කරන්න කියලා කොහොමද ලියන්නේ? කොහොමද ලියන්නේ? ත්වං මරණං ගච්ඡසි. ත්වං මරණං ගච්ඡසි යන්නේ විදිහට ත්වං මරණං ගච්ඡ නුඹ මරණයට යහි. අපිට තව කිව්වොත් එහෙම නුඹලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වන්දනා කරහු. නුඹලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වන්දනා කරහු. මෙය පාලියට පරිවර්තනය කරන්නට කිව්වොත් එහෙම කොහොමද අපි ලියන්නේ? තුම්හේ මුනි රාජ ශාවකං සංඝං වන්දේත. වන්දනා කරහු නැත්නම් නම දිහු කොහොමද කියන්නේ?
වන්දත වන්දත නැත්නම් නමත කියන්න පුළුවන්. වන්දත වන්දනා කරහු නමත නම දිහු. ඊට පස්සේ අපිට කියන්න ඕනේ තව එකක් ඔව්හු සෑමදා ඔව්හු සෑමදා නිරෝගී වෙත්වා. ඔව්හු සෑමදා නිරෝගී වෙත්වා. කොහොමද නැත්නම් නිරෝගී වෙති. ඔව්හු සෑමදා නිරෝගී වෙති. තේ සදා ආරෝග්‍ය තේ සදා ආරෝගා වෙති. කොහොමද? හොන්ති වෙත්වා කිව්වොත් හොන්තු. අපිට මේ විදිහට හොන්තු වෙත්වා කියනකොට හොන්තු අපිට කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. යාට අපිට කියන්න ඔබ සෑමදා නිරෝගී වේවා. ඔන්න පාලිනුත් අපිට කියන්න පුළුවන් ඔබ සෝ සදා ආරෝගා හෝතු. ඔබ හැමදාම නිරෝගී වෙත්වා කියලා වේවා කියලා අපිට ඔන්න ඔහුට නැත්නම් තමන්ටම කියා ගන්න මම සෑමදා අවෛරී වෙම්මා නැත්නම් අවෛරී වෙමි කියලා අපි කොහොමද කියන්නේ? අහං සදා අවෛරී වෙමි. අවේරා හෝමි අවේරා හෝමි. අපි ගෝ හෝත කියන්නේ වෙහු, හෝහි කියන්නේ වෙහි, එතකොට හෝතු කියන්නේ වෙයි, හොන්තු කියන්නේ වෙත්වා, හෝමි කියන්නේ වෙමි, හෝම කියන්නේ එතකොට මොකද්ද? වෙමු. අපිට කියන්න ඕනේ මෙහෙම අපි සෑමදා නිර්භය වෙමු. අපි කිසිවෙකුට බය නැහැ. අපිට මේක දැන් පාලියෙන් කියන්න ඕනේ කෙනෙක් ළඟට ගිහිලා. අපි දැන් ඉන්නවා 4-5 දෙනෙක්. මේ 5 දෙනා දැන් කෙනෙක් ළඟට ගිහිලා කියන්න ඕනේ අපි හැමදාම කවදාවත් අපි මොකෙකුටවත් බය නැහැ කියලා. කොහොමද කියන්නේ මේක? මයං සදා නිබ්බයා හෝත්. මයං සදා නිබ්බයා හෝම. අපි සෑමදා නිර්භය වෙමු. අපි කාටවත් මේ ලෝකේ බය නැහැ. අපි හැමදාම නිර්භයයි කියලා ඔන්න කියනවා. පාලි භාෂාවෙන් මෙන්න මේ විදිහට පළවෙනි පාඩම තුල අපිට කියන්නේ ඔන්න විදිහට පරිවර්තනය කරලා කොහොමද සරල වාක්‍යයක් ගොඩනගා ගන්න ඔය එදිනෙදා පාවිච්චි කරන වාක්‍යයක් කොහොමද මේ ආශ්‍රයෙන් පාලියට පරිවර්තනය කරගන්නේ කියන කාරණාව තමයි 10 ශ්‍රේණියට අදාළ පළවෙනි පාලි පාඩම තුලින් අපිට උගන්වන්නේ. මේ ගාථා තුනම පරිවර්තනය ලිව්වේ නැත්නම් මොකද ගාථා තුනම එක හා සමානයි. ඒ තුන ආශ්‍රයෙන් කොහොමද මේ වාක්‍ය ගොඩනගා ගන්න කියන ආකාරය බැලුවේ. ඒ නිසා 10 පන්ති පළවෙනි පාඩමෙන් අපෙන් අපේක්ෂා කරන්න ඔය ටිකයි. ඊට පස්සේ ක්‍රියාකාරකම් දීලා තියෙනවා. ඒ ක්‍රියාකාරකම් තුලත් දීලා තියෙන්නේ දැන් ඔය කතා කළා වගේ කුංචි වාක්‍ය කිහිපයක්. මේ ගාථාව ආශ්‍රය කරගෙන කොහොමද ඔබ මම ඔබ අපි නුඹ නුඹලා ඔහු මේ කියන දේවල් එක්ක එනකොට කොහොමද අර තී සීත මීම කියන ප්‍රත්‍යයත් එක්ක මේ වාක්‍ය වෙනස් වුනේ කියන ආකාරය තමයි දරුවාට මේ ඉගෙන ගන්න දරුවා තුල උගන්වන්න කියන කාරණාව නැත්තම් අපිට මේ පාඩම තුලින් අපේක්ෂා කරන කාරණාව නිසා ඊට වඩා මේ පාඩම පිළිබඳව අපි විස්තර කරන්න යන්නේ නැහැ. මොකද කාල වේලාවක් අඩු නිසා ප්‍රශ්නයක් ඇති නොවෙන්න ඇති. අපෙන් බලාපොරොත්තු වෙන කාරණාව එපමණයි. ඒ නිසා අපි මේ කාරණාව ඉතාම ඉක්මනින් කතා බහ කරගෙන යන නිසා මම හිතනවා ගැටලුවක් නොවේයි කියලා. නොතේරෙන යමක් තියෙනවා නම් ඔබ මේ කතා කරන අතරමඟදී ඔබට ඇති වෙන ප්‍රශ්න තිබේ නම් අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔක්කොම එකපාර කෑ ගහන්න එපා. එතකොට එක ප්‍රශ්නයක්වත් ඇහෙන්නේ නැති වෙයි. ඒ නිසා අපි දෙවෙනි පාලි පාඩමටත් ඉතාම ඉක්මනින් අවධානය යොමු කරමු. දෙවෙනි පාලි පාඩම තුල අපිට කියන්නේත් ඒත් අපිට දීලා තියෙන දෙවෙනි පාලි පාඩම කියන්නේ පෙළ පොතේ 9 වෙනි පාඩම 10 ශ්‍රේණියට අදාළ. ඒකේ තියෙන මාතෘකාව තමයි අත්‍රා ගච්ඡන්තු දේවතා. අත්‍රා ගච්ඡන්තු දේවතා. ඒකෙත් අත්‍රා කියන වචනේ සමහර වෙලාවට අපි වැඩි භාවිතා කරලා නැතුව ඇති. හැබැයි ඊතුරු වචන දෙක අපි භාවිතා කරලා තිනවා ගච්ඡන්තු දේවතා කියන දෙක. ගච්ඡන්තු දේවතා කියන දෙක අපි පරිශීලන ගච්ඡති ගච්ඡ මේ ටික අපි පාඩම් කරානේ අපි ලියාගත්ත අපි හැදෑරුව. ඒ නිසා අත්‍රා කියන එක
සමහරලාට නොදන්නවා පුළුවන්. හැබැයි මේ පාඩමේ වචන දෙකක් අපි දන්නවා. ගච්ඡන්තු දේවතා. මොකද්ද ගච්ඡන්තු කිව්වේ? ගච්ඡන්තු යති ගච්ඡන්තු 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 කියන්නේ හාමුදුරනේ පාඩමේ නම පාඩමේ නම තමයි පුතේ 9 10 වෙනි 9 වෙනි පාඩම අත්‍රා ගච්ඡන්තු දේවතා. අත්‍රා ගච්ඡන්තු දේවතා. අතරෙහි ගමන් කරන දේවතාව. පැමිණෙත්වානේ. පැමිණෙත්වාන් හරි. අන්තු ආශිර්වාද උන්තු කියන පදේ අපි දන්නවා ආශිර්වාදයේ තියෙන. එතකොට අන්න ගච්ඡන්තු ඔව් මොකක්ද අහුවද මගේ නැහනේ. ගච්ඡන්තු පැමිණෙත්වා. දැන් කාටද මේ පැමිණෙන්නේ කියන්නේ? දේවතා. දේවතාවන්ට දෙවියෝ අන්න ගච්ඡන්තු දේවතා දෙවියෝ පැමිණෙත්වා. එතකොට ඔන්න ඉස්සර අපි වචනයක් අතාරලා ගියා. මොකද අත්‍රා. දැන් දෙවියෝ පැමිණෙත්වා. කොහෙටද මේ පැමිණෙන්නේ කියන්නේ? කොහෙටද පැමිණෙන්නේ කියන්නේ? අල්ලපු ගෙදරටද? මේ ගෙදර නෑ මෙහෙට තමන් ළඟට අපි කවුරුවත් කියනවාද අපි පින් දීලා අපි පූජා කරලා අපි කියනවාද වෙන කෙනෙක් ළඟට ගිහිල්ලා අනේ දෙවියනි මේ දෙවිය කට්ටිය ආරක්ෂා කරගන්න මේ ඉන්න කෙනාව රකින්න ඒ නිසා මෙයාලට හැමදේම දෙන්න කියලා අපි වෙන පිට කෙනෙකුට කියයිද? අපි කිසි වෙලාවක කියන්නේ ඒ නිසා වන්න කියන අත්‍රා කියන්නේ යන්න මතක තියාගන්න. අත්‍රා කියන්නේ මෙහි. එතකොට කියන්න අත්‍රා ගච්ඡන්තු දේවතා. අත්‍රා මෙහි දේවතා දෙවියෝ ගච්ඡන්තු පැමිණෙත්වක දේවතා අත්‍රා ගච්ඡන්තු දෙවියෝ මෙහි පැමිණෙත්වා. ඔන්න අපිට පාලියෙන් කියන්න පුළුවන් දේවතා අත්‍රා ගච්ඡන්තු දෙවියෝ මෙහි පැමිණෙත්වා. අපිට අන්න මේ පාඩම තියෙන්නේ දෙවෙනි පාලි පාඩම විදිහට. ඒකෙත් අපි දන්නම ගාතාවක් තියෙන්නේ හාමුදුරුවෝ බණ කියන්න යනකොට එතකොට පිරිත් දේශනාවක් සිද්ධ කරනකොට සිද්ධ කරනවා. දැන් දෙවියෝ මෙහි පැමිණෙත්වා නම් මේ ගාතාව මොන ගාතාව වෙන්න ඕනේද? දෙවියන්ට ආරාධනාවක්. අන්න හරි. දෙවියෝ මෙහි පැමිණෙත්වා දේවාරාධනාවක්. එතකොට මේක දෙවියන් උදෙසා සිද්ධ කරන ආරාධනාවක්. ඒ නිසා මේ ගාථාව දේව ආරාධනාව. අපි බණක් කියනකොට අපි අහලා තියෙනවා හාමුදුරුවෝ පටන් ගන්නවා පන්සිල් දීලා ඒ ටික වුණාට පස්සේ දෙවියන්ට ආරාධනාවක් සිද්ධ කරනවා. ඒ කියන්නේ දෙවියන් මෙහෙට වැඩම කරන්නට මේ සද්ධර්මය ශ්‍රවණය කරන්න කියන ආරාධනාව කරනවා. අන්න අපිට මේ දේව ආරාධනාවක් දීලා තියෙනවා. මේ ආශ්‍රයෙන් කොහොමද පරිවර්තනය සිද්ධ කරන්න කියන කාරණාව. පිරිත් දේශනා කරනකොට පරිත්ත ධම්මස්සවන කාලෝ අයම් බදන්තා. ඔව්. පරිත්තස්සවන කාලෝ අයම් බදන්තා.
මේ මේකම තුන් විටක් කියවෙනවා හොඳේ. ඒක තුන් පාරක්ම ලියන්නේ නැහැ. ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා. මේ විදිහට තුන් පාරක්ම ඒ ගාථාව කියවෙන. එතකොට අපි දන්නවා අපි ඉක්මනින්ම මේකෙත් වචන බෙදාගමු. මේ විදිහට වචන ටික අපි කඩාගත්තට පස්සේ අපි ඉක්මනින් බලනවා මේ වචන තුල මේ අපි ඉගෙන ගන්න මේ ගාථා පාඨය තුල නැත්නම් දේවාරාධනාව තුල දෙවියන් දිසා සිද්ධ කරන මේ ආරාධනාව තුල අපි දන්න සිංහල වචන මේ ගාථාව තුලත් තියෙනවාද කියන කාරණාව අපි හොයලා බලනකොට ඔන්න මේ ගාථාව මුතුන් පාඩම් කරන්න දෙයක් නැහැ. මම හිතනවා සෑම කෙනෙක්ම වාගේ මේක අනන්ත අප්‍රමාණ තරම් මුංචි දරුවක් ඉඳලා හැම කෙනාම මේ ගාථාව අහලා තියෙනවා. ගාථා තමයි සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස් ශ්‍රවණ කාලෝ අයම් බදන්තා. ඒ අවසාන ඔය හතරවෙනි පේළිය අපි දන්නවා තුන් පාරක් කියනවා ධම්මස් ශ්‍රවණ කාලෝ අයම් බදන්තා ධම්මස් ශ්‍රවණ කාලෝ අයම් බදන්තා කියලා අපි මේ කියනවා. ඒ නිසා මතක තියාගන්න පාලි පාඩයක් දුන්නට පස්සේ ඔක දෙතුන් විටක් හොඳට කියවන්න. කියවපු ගමන් ඇත්තරම ඒකේ තියෙන තේරුම අපිට නිකම්ම තමන්ගේ මතකයට එන ඕක ජීවිතේට කියවන්න නැතුව නම් කිසිම වෙලාවක තේරුමක් හොයන්න බෑ. ඒ නිසා මේක දෙතුන් පාරක් කියවනකොට ඒකේ සරල තේරුම අපිට නිකම්ම මතකයට එනවා. දැන් බලමු අපි මේකේ වචන ටික අපි බෙදාගත්තොත් පළවෙනි එක තමයි සමන්තා. සමන්තා කියන එක මොකද්ද? මේ සමන්තා සියලු තැන. සමන්තා අන්තා කියන්නේ සමන්තා සම අන්තා සමන්තා කියලා උන් හැදිලා තියෙනවා. සමන්තා කියන්නේ මොකද්ද? මේ හැම තැන නැත්තම් සියලු තැන. සමන්තා කියන්නේ සෑම තැන නැත්තම් සියලු තැන. ඒක නැත්තම් ගන්න පුළුවන් හාත්පස මේ විදිහට ඕනම වචනයක් සමන්තා කියන වචනේට අපිට තේරුම් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා චක්කවාලේසු. චක්කවාලේසු සක්වල සක්වලාන හරි චක්කවාලේසු කියන්නේ මේ සක්වල නැත්තම් චක්‍රාවාටය. මේ සක්වල කියනවනේ සමන්තා හැමතැනම. ඊට පස්සේ කියනවා චක්කවාලේසු. දැන් මේ කාටද අපි ආරාධනා කරන්නේ? දෙවියන්ට. දෙවියන්ට. අන්න දෙවියන්ට ආරාධනා කරන්න ඉස්සෙල්ලා කියනවා මේ කොහේ ඉන්න දෙවියන්ටද අපි කතා කරන්නේ? සමන්තා හැමතැනම ඉන්න චක්කවාලේසු. චක්කවාලේසු සක්වලෙහි නැත්තම් චක්‍රාවාටේහි අත්‍රා මෙහි යන්න හරි මතක තියෙනවා. මෙහි ගච්ඡන්තු දේවතා. මොකද කියන්නේ? දෙවියන් පැමිණෙත්වා අන්න කියනවා. අමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සෑමතැනම චක්‍රාවාටේ නැත්තම් සක්වලෙහි ඉන්න දේවතා දෙවියන් අත්‍රා මෙහි ගච්ඡන්තු පැමිණෙත්වා. ඔන්න පළවෙනියටම කිව්ව දැන් ඔන්න දෙවිවරු මෙහෙට එන්න. සමන්තා හැමතැනම ඉන්න චක්කවාලේසු සක්වලේ ඉන්න සියලුම අත්‍රා ගච්ඡන්තු දේවතා දෙවියනි මෙහෙට දෙවියෝ අත්‍රා මෙහි ගච්ඡන්තු පැමිණෙත්වා. දැන් ඔන්න දෙවියන්ට එන්නකෝ. දැන් ඇයි මේ එන්න කියන්නේ කියලා ඔන්න කියනවා. සද්ධම්මං. මොකටද එන්නේ කියන්නේ? සද්ධම්මං සද්ධර්මය. සද්ධර්මය මුනි රාජස්ස. කාගේ සද්ධර්මයේද මේ? මුනි රාජස්ස. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය. අන්න හරි. සද්ධම්මං මුනි රාජස්ස. සද්ධම්මං කියන එක වචනයක්. ඒක සද්ධම්මං කියන්නේ සද්ධර්මය.
සද්ධර්මයේ කිව්වට පස්සේ අන්න අහනවා මේ හැමතැනම ධර්මයේ තියෙනවා. අන්‍යාගමික මේ විදිහට නොඑක ආගම් වල දර්ශනයේ තියෙනවා. දැන් කියන මේ දෙවියන්ට අපි එන්නේ කියන්නේ ඒ සද්ධම්මං සද්ධර්මයේ කාගේද? මුනි රාජස්ස මුනි රාජතම් බුදුරජාණන් වහන්සේගේ සුනන්තු අසත්වා අසන්නට අසත්තු අසත් අර ගච්ඡන්තු මතක තියාගන්න. ගච්ඡන්තු කිය මොකද? අත්‍රා ගච්ඡන්තු දේවතා. මොකද කිව්වේ? සියලු දෙවිවරු මෙහි පැමිණෙත්වා අසත්වා හරි අසත්වා මුනි රාජයන් වහන්සේගේ මේ ධර්මය සුනන්තු අසත්වා. දැන් මොන කිව්වා? දැන් මේ සියලු සත්වලට වඩිත්වා ඒ වැඩම කරලා සද්දම්මම් මුනි රාජස්ස සුනන්තු සද්ධර්මයේ මුනි රාජයන් වහන්සේ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ සුනන්තු අසත්වා. දැන් ඔන්න බණ අහන්න ඉන්නේ කිව්වා. ඊට පස්සේ කියන ඇයි මේ බණ අහන්න කියන්නේ? සග්ග මොක්ඛදං. මොකද කියන්නේ? සග්ග ස්වර්ගයට නැත්නම් මොක්ඛදං. දැන් දෙවියන් ස්වර්ගයේ ඉන්නවා. ඊට පස්සේ දෙවියන් කියන ඔබ මේ දිව්‍ය ලෝකයට ගියේ මේ පින්කම් නිසා. ඒ නිසා ඔන්න පුළුවන් මේ බණ අහලා ඔබට සග්ග ස්වර්ගයට යන්න නැත්නම් මොක්ඛද මොකද? මොක්ෂයට නැත්නම් නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා ඒ කාරණාව සිද්ධ කරන ධම්මස්සවන. මොකක්ද කියන්නේ? ධම්මස්සවන කියන්නේ ධර්මයේ අසන බණ අසන. ධම්මස්සවන කියන්නේ බණ අසන කාලෝ. මොකද්ද පුතේ? මොක්කදන් කියන එකේ තේරුම මොක්කදන් කියන්නේ මොක්ෂේ නැත්නම් නිර්වාණය. මොක්කදන් කියන්නේ නිර්වාණය. සග්ග කියන්නේ ස්වර්ගය. මොක්කදන් කියන්නේ මොක්ක කියන්නේ නිර්වාණය නැත්නම් මෝක්ෂ මාර්ගය කියන්නේ. හරි. ධම්මස්සවන කියන්නේ ධර්ම ශ්‍රවණය කරන නැත්නම් ධර්මය අහන කාලෝ. කාලයයි අයං බදන්තා මොකද්ද කියන්නේ? මම අයං කියන්නේ මම නෙවෙයි. අයං අයං කියන්නේ මේ බදන්තා කියන්නේ මුලට වෙන වචනයක් හොඳේ. බදන්තා කියන්නේ පින්වතුනි කියන එක බදන්තා. දැන් ඔන්න අපි දෙවියන්ට ඇයි මේ එන්නේ කියන්නේ කියලා ඔන්න හාමුදුරුවෝ දේවාරාධනාව කරනකොට අපි තාම හොඳින් අහගෙන ඉඳලා අවසානයේ සාදු සාදු කියලා අපි අනුමෝදන් කරනවා. දැන් මේ ගාථාව තුල කියනවා බදන්තා අපිට ඉස්සලා කියන පින්වතුනි කියලා ඔන්න පටන් ගන්න. බදන්තා පින්වතුනි සමන්තා සියලු තැන චක්කවාලේසු චක්‍රාවාටේ සිටින අත්‍රා ගච්ඡන්තු දේවතා සියලු දෙවියෝ වඩිත්වා සද්දම්මම් මුනි රාජස්ස සුනන්තෝ මේ මුනි රාජයන් වහන්සේගේ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය අසත්වා සග්ග මොක්ඛදං එසේ අසමින් සග්ග මොක්ඛදං ස්වර්ග මොක්ෂ සම්පත්තිය ලබත්වා ධම්මස්සවන කාලෝ මේ සද්ධර්මය අහන්ට සුදුසු කාලයයි කියලා ඔන්න කියනවා. එතකොට අපි සාදු සාදු කියලා වන්දනා කරලා කියනවා හොඳමයි. අපි ස්ථිර කරන දෙවියන් වැඩම කරන්නට. මේ වැඩම කරලා මේ බණ අහන්න කියලා දේවාරාධනාව සිද්ධ කළ අවසාන අපි සාදුකාර දීලා අපි ස්ථිර කරන දැන් අපේ ගෙදර බණ තියෙන්නේ අපේ ගෙදරට ඇවිල්ලා හාමුදුරුවෝ බණ කියන්න මේ වෙලාවේ අපි ස්ථිර කරලා කියනවා හොඳමයි. ඒ කාරණාව සිද්ධ කරගෙන දෙවියෝ පින් ලබත්වා කියන කාරණාව. අන්නේ ගාථාව අපිට දීලා තියෙන දැන් මේ ගාථාව අපි කියවගෙන යනකොට මේකේ එකපාරට බැලූ බැල්මට අමාරුයි කියලා හිතුවට මේකේ වචනින් වචනේ අපි කතා කරනකොට එච්චර අමාරුද මේක? නැහැ. අන්න ඒකයි කියන්නේ පාලි භාෂාව තුල අපි දහම් පාසල තුල පාලි පාඩම අතෑරලම දානකොට ඒ පාඩම තරම් ලේසි වෙන පාඩමක් නැහැ කියලා හැමදාම කියන්නේ ඒකයි. ඇත්තටම පාලි උගන්වන එක අමාරුද අනිත් පාඩම් උගන්වනට වඩා? නෑ, හරි ලේසි පාලි පාඩම්. මෙන්න මේ ටික දරුවට උගන්වලා තිබ්බනම් ඒ පාඩම ඉවර. සමහර පාඩම් තියෙනවා සති 4ක්වත් වෙනවා එක පාඩමක් ඉවර කරගන්න. හැබැයි පාලි පාඩම පැය භාගයක් යනකොට ඉවර කරන්න පුළුවන්. ඒ තරම් හරීම ලේසි පාඩමක් තමයි පාලි පාඩම උගන්වන්නේ. මොකද මේ පාඩම තුල බලාපොරොත්තු වෙන ඕන ඔච්චරයි. පළවෙනිම පොයින්ට් එක තමයි දරුවා මෙන්න මේක මේ විදිහට පරිවර්තනය කරගත්තා. දරුවා පරිවර්තනය කරා නම් අන්න පළවෙනි කාරණාව හරි. ඊට පස්සේ බලන්නේ මේ ආශ්‍රයෙන් කොහොමද දැන් ඔන්න
පරිවර්තනයේ නැත්නම් අපිට දෙනවා විභාගයට දැන් ගාථාවක් අපිට විභාගයට දෙනවා හරි අඩුයි අපිට දෙන්නේ මේකෙන් කඩාගත්ත පුංචි වාක්‍ය ටිකක් අපි හැමදාම අර හදාගත්ත පුංචි වාක්‍ය ටිකක් තමයි අපිට දෙන්නේ අන්න එතකොට මෙන්න මෙහිම වාක්‍යයක් අපිට දුන්නොත් එහෙම අපිට කිව්වොත් එහෙම මිනිසා නැත්නම් මිනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා අහගන්න ප්‍රශ්නේ මිනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා නෑ අපි අසත්වා කියලා ගමුකෝ මිනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසත්වා හරි ඒ වචනේ වාක්‍ය කියන්නේ මෙහෙම මිනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසත්වා මෙය පාලියට පරිවර්තනය කරන්න කියලා දුන්නොත් කොහොමද ලියන්නේ පුරිසෝ මිනිසා කියලා මම කිව්වේ මිනිසා මිනිසා මුනිරාජස්ස ධම්මං සුනන්තු මුනිරාජස්ස ධම්මං සුනන්තු අනහරි මනුස්සෝ මුනිරාජස්ස ධම්මං සුනන්තු මිනිසා මේ මුනිරාජයන් වහන්සේ තම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසත්වා ඊට පස්සේ තව වාක්‍යයක් ගත්තොත් එහෙම මුදුරුවනේ මනුස්සං කියලා අහන්න බැරිද මොකද්ද මනුස්සං කියන්න බැරිද මනුස්සං කිව්වොත් එහෙම මිනිස්සුන්ට මේක වරණගීමක් තියෙනවනේ පුතේ අර සිංහල වල අපි වරණගන්නේ වචනයක් දුන්නට පස්සේ පෙරකම් කතුකරන සපදන් අවදි අලප් කියන මේ වගේ අර මිනිසා මිනිසුන් මිනිසා මිනිසාට මිනිසා මිනිසුන්ට ওই විදිහට අපි අර මේ වරණගාගෙන එක වචනයක් නොඑක් අර්ථවලට ඒ නිසා ඔය බුද්ධ શબ્දෙත් තියෙන අර බුද්ධෝ බුද්ධා ආලපන හේ බුද්ධ බුද්ධා භවන්තෝ බුද්ධා බුද්ධං බුද්දේ බුද්දේන බුද්දේ විබුද්දේ කියලා අර ඔයාලගේ 10 වසර පරණ පොත අරගෙන බලන්න මේ පොතේ තිබුණා වරණගීමක් දාලා. නිසා 10 පරණ පොත හරි වැදගත් ඉගෙන ගන්න පුළුවන් නම් මේ 10 පරණ පොත තුල ඔය වරණගන්නේ කොහොමද එක වචනයක් දැන් මිනිසා කියලා දුනොත් මනුස්සෝ කියන එක කොහොමද මේ බදාර බුදුරජාණන් වහන්සේ කියනකොට බුද්ධෝ බුදුරජාණන් වහන්සේලා කියනකොට මේ විදිහට බුද්ධෝ බුද්ධා ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ කියනකොට බුද්දස්ස අර අපි මේ බුද්දස්ස ඔව් මේ මුනි රාජස්ස කියන්නේ මුනි බුදුරජාණන් වහන්සේ නැත්නම් මුනීන්ද්‍රයන් වහන්සේගේ අන්න ඒ විදිහට මේ වරණගීමක් තියෙනවා 10 පරණ පොත් සමහරට ඔයාලගේ දහම් පාසල ඇති ඒ 10 පරණ පොතක් නිකමට පෙළලා බලන්න වරණගීම තුල ඔයාලට උගන්වනවා කොහොමද ප්‍රත්‍ය එකතු වෙන්නේ අර අංයෝ ඔය විදිහට ප්‍රතිමාලාවක් වෙන්නේ ප්‍රත්‍ය එකතු වෙන්නේ කොහොමද කියන කාරණාව අර පරණ 10 පොතේ උගන්වන දැන් මේ 10 අලුත් පොතට ඒව දාලා නැහැ ඒක හේතුව 10 පරණ පොත ගොඩාක් අමාරු නිසා වෙන්න ඇති බොහෝ දුරට අයින් කරන්න ඇත්තේ හැබැයි මේ 10 පරණ පොත හරිය වැදගත් පොතක් නිකන් දහම් පාසලට ගිහිල්ලා නිකමට මේ අරගෙන කියවලා බලන්න මේ 10 පොත සමහරවිට දැන් පරණ පොත් දහම් පාසලට වැඩක් නැහැ. ඒ නිසා මේ සිලබස් වෙනස් වෙන නිසා ඔය ගොඩ ගහලා දහම් පාසල ඇති ඕනි දරුවෝ දහම් පාසලට ගිහිල්ලා පරණ පොතක් ඉල්ලගෙන බලන්න. මොකද මේ දේවල් ඉගෙන ගත්තයි කියලා වැඩි වෙන්නේ නැහැ. ඒ ඔයාලා ඒ ඉගෙන ගන්න වෙලාවේ යම් කිසි ප්‍රශ්නයක් ආවොත් එහෙම ඔය අපේ පාලි ගෲප් එකට දාලා අහන්න. එතකොට ඒ හාස්ත්‍රයෙන් ඕනම වෙලාවක ඔයාලට ඒකට උත්තරයක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ අපි අර සිලබස් එක සිද්ධ කරගෙන යන නිසා ඒ කාරණා පිළිබඳව ලොකු දැනුමක් ලබා දෙන්න කාලේ මදි පුතේ නිසා මේ ඒ පිළිබඳව යම් ගැටලුවක් තියෙනවා නම් අපේ ගෲප් එක ඇතුලේ ඔයාලා මේ පන්ති වුණාට සාකච්ඡා කරන්න. එතකොට ඔයාලට ඒ පිළිබඳ निराකරණයක් එන්න පුළුවන් ගන්න පුළුවන්. ඒ නිසා හරි අපිට දැන් මේ විදිහට වාක්‍යයක් අපි තව වාක්‍ය කිහිපයක් බැලුවොත් මෙහෙම අපිට කිව්වොත් මෙහෙම උපාසකයා නැත්නම් උපාසකයා පෙරවරු කාලේ පෙරවරු සමයේ නැත්නම් පූර්ව සමයේ සද්ධර්මය අසත්වා කියලා කිව්වොත් කොහොමද ලියන්නේ? අපිට කියන උපාසකයා නැත්නම් උපාසකයන් පෙරවරු කාලයේ සද්ධර්මය අසත්වා
උපාසකෝ පුබ්බන්න උපාසකෝ සද්දම්මං සුනන්තු පෙරවරු කාලේ කොහොමද කියන්නේ? පර පෙරවරු සමයේ නැත්තම් කොහොමද කියන්නේ? ඕර කියාගෙන අපි කියන්න ගත්තා කියන්නේ. ඔව්. ඇහුන්නේ කවුරු හරි මට දැන් කිව්වා මේ හරි උත්තරේ. පුබ්බන්න සමයං පුබ්බන්න සමයම් පෙරවරු සමයේ සද්ධර්මයේ අසත්වා. සද්දම්මං සුනන්තු සද්ධම්මං සුනන්තු. ඔකට තව එක්කරොත් එහෙම දැන් උපාසකයා පෙරවරු සමයේ සද්ධර්මයේ අසත් අපිට කියන්නේ උපාසකයා පෙරවරු සමයේ මුනි රාජයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ අසත්වා කියලා කොහොමද කියන්නේ? උපාසකෝ මුනි රාජස්ස. ඔව්. දැන් හරි පුබ්බන්න සමයේ පෙරවරු කාලේ වනේ අපිට කියන්නොත් එහෙම වසන්ත කාලය කියලා කියන්නොත් එහෙම දැන් අර ඍතු කීපයකට බෙදලා තියෙන මේ වසන්ත කාලේ, ගිම්හාන කාලේ, හේමන්ත කාලේ ඔය විදිහට කාල දින අපිට කියනවා දැන් ඔන්න මේ කාලෙ උඹ බණ අහන්න ඕනේ නැහැ, මේ කාලේ සද්ධර්මය අහන්න ඕනේ නැහැ, අනුඹට කාලයක් වෙනවා අහන්න. ඒ තමයි වසන්ත කාලේ. මේ ඉන්න කාලෙ උඹ ඕන විදිහකට ඉඳපන්. හැබැයි වසන්ත කාලෙ උඹ කොහොම හරි බණ අහන්න ඕනේ. දැන් කියන්න ඕනේ අපිට දැන් ඉන්නවා අපිට මෙහෙම කියන්නේ නුඹ වසන්ත කාලේ මුනි රාජයන් වහන්සේගේ නැත්තම් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ අසත්වා කොහොමද කියන්නේ? කොහොමද කියන්නේ? තුම් හේ නුඹ මං කිව්වේ නුඹලා නෙවෙයි නුඹ තුවං වස්සාන කාලෝ මුනි රාජස් වස්සාන කාල මුනි රාජ සුනන්තු අසත්වා සුනන්තු ත්වං වස්සාන කාලෝ සද්ධම්මං මුනි රාජස් සුනන්තු. නුඹ වස්සාන කාලේ මුනි රාජයන් වහන්සේගේ සද්ධර්මය අසත්වා. ওই විදිහට අපිට ඕනම විදිහකට නමක් දාලා මේ ඕනම කෙනෙකුට අපිට යම් කිසි කෙනෙකුට දරුවට කියන්න ඕනේ උඹ මේ කාලේ ඉගෙන ගනින්. හැබැයි යන්න අහවල් කාලේ වස්සාන කාලේ නැත්තම් ගිම්හාන කාලේ නැත්තම් හේමන්ත කාලේ නැත්තම් පුබ්බන්න සමයෝ පෙරවරු කාලේ නැත්තම් අපරාහ්න සමයෝ නැත්තම් අපර කාලේ මේ විදිහට ඕනම කාලේ ධම්මස්සවන කාලෝ මේ සද්ධර්මයේ අහන කාලේ පින්ඩාය කාලෝ මේ පිණු පිනිස යන වෙලාවේ මේ විදිහට ඕනම වෙලාවක අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් පාළියේ මේ ගාථාව අපිට දීලා තියෙන්නේ දැන් මේකේ කාලයක් තියෙනවා. ඊට පස්සේ කැමිනෙන විදිහක් මේ දෙවියන්ට අපිට ආරාධනා කරන්න දීලා කියන අපිට මේ දැන් මේකේ තියෙන්නේ ගච්ඡන්තු දේවතා මේ දෙවියන්ට එන්න කියන අපිට මේක කියන්න උනොත් එහෙම සියලු තැන නැත්නම් හැම තැන සිටින චක්‍රාවාටේ සිටින සියලු නැත්නම් නාගයින් මෙහි පැමිණෙත්වා කියලා කොහොමද ඒක කියන්නේ? සෑම තැන චක්‍රාවාටේ සිටින නාගයින් මෙහි පැමිණෙත්වා. කොහොමද ඒක කියන්නේ? හැම තැන චක්‍රාවාලේ sorry. ඔව් රස්නිකයි සෑමතැන සක්වලෙහි සිටින සමන්තා නාගයින් මෙහි පැමිණෙත්වා. චක්කවාලේසු සමන්තා චක්කවාලේසු නාගං අත්‍රා ගච්ඡන්තු අත්‍රා ගච්ඡන් නාග අත්‍රා දැන් මේකේ තියෙන්නේ සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සෑමතැන චක්‍රාවාටේ සිටින දෙවියන් මෙහි පැමිණෙත්වා. අපිට කියනවා සෑමතැන චක්‍රාවාටේ සිටින නාගයින් මෙහි පැමිණෙත්වා. එතකොට වෙනස් කරන්න ඕනේ දේවතා කියපේන නාගා දාන එක. අපිට කියන ඊළඟ වාක්‍යය තුළ සෑමතැන චක්‍රාවාටේ සිටින මිනිසුන් මෙහි පැමිණෙත්වා. එතකොට අර ටික එහෙමමයි සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු මනුස්සා. මේ විදිහට ඕනම එකක් අපිට ඊට පස්සේ කියන්න ඕනේ සෑමතැන චක්‍රාවාටේ සිටින උපාසකයින් මෙහි පැමිණෙත්වා. එතකොට කොහොමද කියන්නේ? සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු උපාසකා සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු උපාසකා. මේ විදිහට අපිට කියන ඊට පස්සේ සෑමතැන චක්‍රාවාටේ සිටින
බාල දරුවෝ නැත්තම් ඔව් දරුවෝ මෙහි පැමිණෙත්වා කොහොමද කියන්නේ? සමන්ත චක්කවලේසු සමන්තා අත්‍රා ගච්ඡන්තු චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු අත්‍රාගතන්තු බාලකා නැත්තම් දාරකා දරුවෝ මෙහි පැමිණෙත්වා බාලකා බාලයින් මෙහි පැමිණෙත්වා ඔය විදිහට මානවා මානවීන් මෙහි පැමිණෙත්වා මේ විදිහට ඕනම එකක් අපිට ගන්න පුළුවන් මේ ඒ විදිහේ වාක්‍යයක් දුන්නොත් එහෙම පරිවර්තනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ නිසා මෙන්න මේ බඳු වාක්‍ය හදාගන්න අපිට කියනවා මෙන්න මේ දෙවියන් උදෙසා සිද්ධ කරන ආරාධනාව. දැන් මේ තියෙන්නේ සද්ධර්ම දේශනාවක් සිද්ධ කරනකොට දෙවියන්ට ආරාධනා කරන එක. අපිට කියන්න ඕනේ දැන් පිරිත් අහන්න දෙවියන්ට ආරාධනා කරන්න. එතකොට කොහොමද කියන්නේ? නෑ මේ ඔක්කොම එකයි මෙන්න මෙතන වෙනස් වෙනවා. මේ ධම්මස්සවන කාලනේ බණහන කාලේ පරිත්තස්සවන කාලෝ පරිත්තස්සවන කාලෝ අයම් බදන්තා පරිත්තස්සවන මේ පිරිත් ධර්මයේ නැත්නම් පිරිත් සෙවණය කරන කාලයයි කියලා අන්න දෙවියන් කියන ඉන්න පිරිත් අහන්න මේ පිරිත් සෙවණය කරන කාලයයි කියලා ඔන්න ඔය විදිහට ඕනම වාක්‍යය මේ පාඩම් දෙක පළවෙනි පාඩම් දෙක 16 වෙනිට අදාළ මේ පාඩම් දෙකේ ඔන්න බලාපොරොත්තු වෙන පළවෙනි කාරණා තමයි ඉස්සෙල්ලා මේ ගාථා පාඨය කොහොමද දරුවෙක් පරිවර්තනය කරගන්නේ ඉන්න අනතුරුව කොහොමද අපි මේ කතා කරා වගේ එදිනදා ජීවිතයේ තුලදී සිදු කරනු ලබන වාක්‍ය අපි භාවිතා කරන වාක්‍ය පරිවර්තනය කරගන්නේ මේ දීලා තියෙන අපි මේ දෙවියන්ට ආරාධනා කරන ගාථාව තුලින් ඔන්න දෙවියන් උදෙසා ආරාධනා කරන අපිට පුළුවන් වෙනවා මේක පරිවර්තනයේ නිසියාකාරව සිද්ධ කළොත් දෙවියන් විතරන්නේ මෙතන නාගයින් කුම්භාණ්ඩය පිසාචයෝ මිනිස්සයෝ මේ හැම අත්තපනත්ත නැත්තා මේ විදිහට හත්මුතු පරම්පරාවටම එන්න කියන්න පුළුවන් පාලියෙන් මේක හරියට මොකක් කරගත්තොත් පරිවර්තනය කරගත්තොත් අපිට තියෙන්නේ එක වචනේ වෙනස් කරන්න මොකක්ද වෙනස් කරන්න තියෙන වචනේ දේවතා කියන වචනේ දේවතා කියන වචනේ විතරයි. එතකොට කිසි වෙලාවක බය වෙන්න එපා. ඔයාලට යම් කෙනෙකුට පැමිණෙත්වා කියලා ඔන්න කිව්වොත් එහෙම මේ සෑමතැන චක්‍රාවාටයේ සිටින සියලු දෙනා මෙහි පැමිණෙත්වා කියලා කියනකොට නැත්නම් මිනිස්සු මෙහි පැමිණෙත්වා කියලා කියනකොට ඔයාලට මතක තියාගන්න තියෙන එක පෙළියයි අන්න දේවාරාධනාව තුල තිබුණ සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. දැන් අපි ඊට පස්සේ බලන්න ඕනේ මෙතන දෙවියන්ට දෙන්න කියන්නේ මිනිස්යන්ට දෙන්න කියන්නේ කුම්භාණ්ඩීන්ටද පිසාචේන්ටද මොකාටද වෙන්න කියන්නේ. එහෙනම් අන්නේ වචනේ විතරක් දේවතා කියන වචනේ අයින් කරා එතෙන්ට අහවල් වචනේ දාපු ගමන් අන්න ඒ ලකුණු ටික හිම්ම හම්බ නිසා විභාගයට අන්න ඒ විදිහට ප්‍රශ්නය දෙන්නේ සමහර ලාවට දෙවියෝ මෙහි පැමිණෙත්වා කියලා හැදිලා නැති වෙන්න පුළුවන්. ඒ වෙනුවට වෙන වචනයක් නැත්තම් දෙවියන් වෙනුවට මිනිස්සෙයින් එහෙම නැත්තම් රහතන් වහන්සේලා මේ විදිහට ඕනම වචනයක් එතෙන්ට දාලා හදන්න පුළුවන් නිසා ඒකට බය වෙන්න එපා. මොකද සියලු වචන ගැන දන්න ඔබට දෙන නාම පදේ පමණක් වෙනස් කරාට පස්සේ එතනේ වාක්‍ය නිවැරදි නිසා ඔන්න ඔය කාරණාවයි ඔය පාඩම් දෙක තුලින්ම බලාපොරොත්තු වෙන නිසා ඒ පාඩම් දෙක තුල යම් ගැටලුවක් තිබේ නම් ඔබ ගෲප් එක තුල ඒ ගැටලු විසඳ ගන්න ඔබ ගෲප් එකට ගැටලු ඉදිරිපත් කරන්න. එතකොට අපි මේ ගැටලු එක निराකරණය කරන නිසා අද දැන් විනාඩි 10ක් ඉක්මවලා ගිය එකට හේතුව මැදින් මැද කට් වෙච්ච නිසා මුල් ටිකේ අර අපි කට් වෙනකොට ගාතාව විතරයි ලියමින් හිටිය නිසා ඒකේ රෙකෝඩින් එකක් වෙනම හැදෙන්නේ නැහැ. මේ රෙකෝඩින් එක පමණයි හැදෙන්නේ. ඒ නිසා අපි මුල කතා කළේ මේ 10 පන්තියේ තියෙන පළවෙනි පාඩමේ අපි ගාතාව ලියාගත්ත තැන ඉඳලා මේක වීඩියෝ එක රෙකෝඩින් එක තියෙනවා. ඔබට අවශ්‍ය නම් පන්ති ඉවරුණාට පස්සේ අපි රෙකෝඩින් එක ලබලා දෙනවා ස්වල්ප වේලාවකින්. ඊට පස්සේ නැවත ඒක බලන්න පුළුවන්. ඔබට පසුගිය පාඩම් යම් මගහැරීමක් සිද්ධ වුණා නම් නැවත ඒ පාඩම් නැරඹීමේ අවස්ථාව තියෙනවා. ඔබ එකපාර දැන් තව සති දෙකකින් තුනකින් අඩුම වැඩිම වුණොත් සති 3යි. ඒ සති 3න් මෙම පාඨමාලාව නිමා වෙනවා. නිමා වුණාට පස්සේ දුවේ පුතේ කිසි වෙලාවක ඉවරුණ ගමන් මේක අමතක කළා නම් දාන්න එපා. එහෙම වුණොත් එහෙම දැන් කොච්චර අපි මේ විදිහට කතා බහ කළත් ආයේ මේකර තිබ්බ විදිහටම මොට වෙච්ච pāli භාෂාවක් වෙනවා. ඒ නිසා pāli භාෂාව මරන්න එපා.
ඒ මරණයෙන් මුදව ගන්න ඔබ පාලි භාෂාව හදාරන්න. හරි ලස්සන භාෂාවක්. ඉගෙන ගන්න ගොඩාක් ආසහිතේ. ඔයාලට මේ පාලි භාෂාවේ දේවල් තේරෙනකොට ඊට වඩා ආසහිතේ මේ බුදුහාමුදුරුවෝ මොනවාද මේ කියලා තියෙන කියන කාරණාව තේරෙනකොට මේ දහම් පාසලකට එන අපි ඒ දහම් පාසල තුලින් ඒ බෞද්ධ දර්ශන ඉගෙන ගන්නවා වගේ මේ දර්ශනීය දහමක් වෙනකොට දහම කියපු දේවල් වටහා ගන්න පාලි භාෂාව අපිට ඕනි වෙනවා. ඒ නිසා මේ පාලි භාෂාව අපි පන්තිය තව සති දෙක තුනකින් නතර කරයි. හැබැයි නතර කළාට ඔබ නිකන් ඉන්නකොටත් දහම් පාසල් වල පුතේ ඕන තරම් තියෙනවා පරණ සිලබස් එකේ පොත්පත් දැන් අයින් කරපු පොත්පත්. ඒ නිසා ඔබේ ගුරු මණ්ඩලයෙන් ඔබේ පන්ති භාර ගුරුවරයින්ගෙන් ඔබේ ප්‍රධානාචාර්ය හාමුදුරුවන්ගෙන් ඒ පොත් පරණ පොත් ඔබ ඉල්ලගෙන ගිහිල්ලා ඒ වගේ තියෙන පාලි පාඩම් ටික කියවලා බලන්න. දැන් අපි ඉගෙන ගත්තා. ඒ නිසා ඒ පාඩම් වලට පරස්පර පාඩම් මේ පන්ති වල තිබුණේ. ඔබ ඒවත් බලන්න මට මේවා පරිවර්තනය කරගන්න පුළුවන්ද? මම මේ දේවල් කොහොමද හදාගන්නේ? ඒ නිසා ඒ පිළිබඳ Tamanගේ සෝත්සාහයක් තිබුණේ නැත්නම් මේ කාරණාව ඉස්සරහට කරගන්න ඔයාලට අමාරු වෙයි. ඒ නිසා එකපාර වලපල්ලේ නතර කරන්නේ නැතුව මේ කිවරුණාට පස්සේ ඔබ එහෙම පරණ පන්තිවල පරණ පොත්පත් අරගෙන මේ පාලි පාඩම් නැවත නැවත හිතලා මෙනෙහි කරලා නැවත නැවත ඒවා මට හදාගන්න. සමහරවිට පළවෙනි පාර වැරදි ප්‍රශ්නයක් නෑ. ඔබ වැරදුනාට කිසි ප්‍රශ්නයක් නෑ. ඔබ වැරදියට හරි හදලා ඊළඟ සතියේ දහම් පාසලට යනකොට ඔබේ පන්ති භාර ගුරුවරයාට හෝ පාලි උගන්වන ගුරුවරයාට ගිහිල්ලා පෙන්නන්න මේ පරණ පාඩම් වල කිසි වෙලාවක ගුරුවරු බයින්නේ නෑ. මොකටද උඹ මේ නැති දේවල් කරන්න හැදුවේ? තියෙන එක කරගෙන වරෙන්කෝ මේ අනිත් ඒවා කරන්න හදන්නේ මොකද කියලා බයින්නේ නෑ. ඒ නිසා ඔබ ඒ පරණ පාඩම් අධ්‍යයනය කරන්න. එහෙම අධ්‍යයනය කරලා ඔබට යම් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ඒවා ගුරුවරයාට බාර දෙන්න. නැත්නම් අපේ ගෲප් එක තුල කතා කරන්න. මම 24 පැයෙම ඔබට ඒ පිළිබඳව යම් ගැටලුවක් තිබුණොත් එහෙම ඔබට ඒ මොහොතේ සමහර වෙලාවට දාපු ගමන් උත්තරේ නැති වෙයි. මොකද තියෙන රාජකාරී කටයුතුත් එක්ක තියෙන වැඩ කටයුතුත් එක්ක ඒ වෙලාවෙම මේ සමහරලාට හිතයි මම මේ මැසේජ් එකක් දැම්ම පැය ගානකින් බැලුවේ හාමුදුරු කොහෙද උත්තරේ එන්නේ කියලා අහුවොත් එහෙම සමහරලාට එදා දවස තුල කොහොම හරි මම උත්තරයක් දෙන්න උත්සාහ කරනවා. හේතුව මේ නොයෙක් රාජකාරීත් එක්ක මේ කටයුතු සිදු කරන්න නිසා ඔබට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්න නොපැකිලිව ඒ ගෲප් එකේ තුල කතා කරන්න පාලි භාෂාව පිළිබඳව හැකි හැම වෙලාවකම ඔබට ඒ සඳහා උදව් කරන්නට ඔබට ඒ සඳහා උපකාර කරන්නට හැම වෙලාවකම මම උත්සාහවන්ත වෙන නිසා මේ පන්ති මාලා ඉවරුණාට පස්සේ පුතේ ඒ පිළිබඳව ඔබ අර පරණ පාඩම් පිළිබඳව දැන් මේ පාඩම් පිළිබඳ ගැටලුවක් නැහැ. ඒ පාඩම් ගැටලුවක් තිබුණත් ඔබට ඒ රෙකෝඩින් හරහා ගැටලුව निराකරණය කරගන්න පුළුවන්. ඒ නිසා මීට වඩා ඔබට යන්න මීට වඩා වෙනස් පාඩම් වල ඔබ බුද්ධ නැත්නම් බුදුන් වදින පොත අරගෙන මේ ගාතාවන් පරිවර්තනය කරලා බලන්න. මේ වගේ මොනවාද තියෙන්නේ වචන කඩාගෙන බලන්න. එහෙම කඩලා ඒ තේරුම් හදාගෙන බලන්න ඔබට යම් දැනුමක් ලැබෙනවද කියන නිසා ඒ පිළිබඳව අවධානයක් යොමු කරන්න. ඊට පස්සේ අපි හැමදාම පාහේ වචන කීපයක් ලියා ගන්න වචන පහ ගානේ මම හිතනවා දැන් ඔය දුන්න වචන අපේ දරුවෝ ආචාර්ය මණ්ඩලයේ හැම කෙනාම පාඩම් කරලා ඇති. මොකද පාඩම් කරවන එක මට කරන්න බැරි දෙයක්. පාඩම් කරන එක ඔබ සිද්ධ කළ යුතු දෙයක්. ඒ නිසා මම හිතනවා ඔබ යම් උනන්දුවක් ඇති. ඒ උනන්දුවක් මැද ඔබ ඒ පාඩම් කරගන්න ඇති නිසා මේ අද දවසේ තියෙන වචන ටිකක් ඉක්මනට ලියා ගමු. අපි මේ ගාථාවල ආපු වචනමයි හැමදාම ගන්නෙ. ඒ ආශ්‍රයෙන් කොහොමද පරිවර්තන සිද්ධ කර ගන්නකොට අවශ්‍ය වෙන නිසා පළවෙනි එක තමයි අත්‍රා. අත්‍රා කියන්නේ මෙහි. දෙවෙනි එක තමයි අර ලිවික් කැහුව මොක්කදම්. මොක්කදම් කියන්නේ නිවන නැත්නම් මෝක්ෂය. ඊට පස්සේ චක්කවාලේසු. චක්කවාලේසු කියන්නේ සක්වල. හැබැයි දේවතා කියන මේ වචනේ හිම දෙන්නේ නැහැ. මොකද අපි දන්න වචන තවත් වචනයක් ගත්තොත් සුනන්තු.
සුනන්තු කියන්නේ අසත්වා. සුනන්තු අසත්වා ඊතර ගච්ඡන්තු පැමිණෙත්වා ඊට පස්සේ පඨන්තු පාඩම් කරත්වා ඊට පස්සේ ওই විදිහට ඔය වචන කියන්නේ ඔව් විනස්සන්තු කියන්නේ අපේ හැමදෙරනේ විනස්සන්තු කියන්නේ විනාශ වෙත්වා. විනාශ වෙත්වා. අපේ හැමදෙරනේ සත්තු කියන්නේ මොකක්ද ඒකේ තේරුම? සයන්න අල්තන මහ ප්‍රාණතු යන්නේ. කොහෙන් හරි වචන එහෙම අපේ හැමදෙරනේ මේ ලියාගෙන තියෙනවා තේරුම දන්නේ නැතුව කොහෙන් හරි වචන ඒක. සත්තු කියන්නේ සත්වයෝ කියන්නේ ගන්නෙ. සත්තා සත්තු සත්වයින් සත්වය. හා. ඔව්. එහෙම අපේ හැමදෙරනේ. ආ වචනයක් අපි ගත්තොත් අපේ හැමදෙරනේ මමත් මේ පරණ 10 පොත බැලුවා. මේ කිව්වා වගේම සංකීර්ණයි තමයි අපේ හැමදෙරනේ. ඒ වගේ මේ වාක්‍ය තියෙනවා පාලියට සිංහලට නගන්න මම මේ බලලා තිබ්බා. මම එහෙම මේ මෙයාන බැරි ඒවා අපේ හැමදෙරනේ මේ ගෲප් එකට දාන්න. ඔව් නේ ගැටලුවක් නැහැ මිස් දාන්න මේ අමාරු දේවල් කියනවා නම් ඒ ගෲප් එකේ සාකච්ඡා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හා අපේ හැමදෙරනේ. මොකද 10 පරණ පොත ගොඩාක් ගැඹුරුයි මේ ගොඩක් ගැඹුරුයි සංකීර්ණ මේ තියෙනවා වගේ ලේසි වචන ටිකක් මේ වගේ ඇත්තටම 10 පොතේ මේ අර පුංචි පුංචි ගාථා දාලා තේරුම් දාලා තිබුණේ නැහැ. ගොඩාක් අර සංදි සමාස වර නැගීම ඔය ඔක්කොම පිළිබඳ 10 පොතේ අධ්‍යයනයකට දීලා තිබුණා 10 පරණ පොත. ඒ ටික අයින් කරලා සමාස ගත්තොත් ඒක දාලා වාක්‍ය හදලා තියෙනවා. ඒක සමහර වචන වල තේරුම් නැහැ අපේ හැමදෙරනේ. එතකොට ඒක අපි ට්‍රාන්ස්ලේට් කරගන්න අමාරු වෙනවා. ගොඩාක් මේ අයින් කරන්න හේතු වෙන්නේ නැති දහම් පාසල් අවසානයේ කිසිම අවස්ථාවක ඒබඳු අමාරු ප්‍රශ්න හැදිලා නැහැ. ඒ නිසා වෙන්නේ නැති බොහෝ දුරට මේ අයින් කරන්න ඇත්තේ. එහෙමනේ. ප්‍රශ්න මේ පාඩම් 10ක් තියෙනවා. ඔව්. ඒ 10 පොත නම් ගොඩාක් සංකීර්ණයි මේ පාලි විතරක් නෙවෙයි. අනිත් පාඩම් ගොඩක් ළමයිට අමාරුයි. ඔව්. අමාරු හිතනවා ළමයිට එහෙම වුණාම එපා වෙනවා පාලි ළමයින්ට. 10 පන්තියේදී පාලි විතරක් නෙවෙයි දහම් පාසලම එපා වෙනවා පොත දැක්කට පස්සේ. එහෙමයි සමුද්‍රනේ. මතක තියාගන්නත් හරි අමාරුනේ. ඒක ව්‍යාකරණේ ගොඩක් තියෙන තද්දිත සමාස ඒ වගේ. මේක ලියාගන්න කුබ්බන්න සමය. කුබ්බන්න සමය කියන්නේ පෙරවරු කර නැත්තම් කුබ්බන්න සමය පූර්ව කාලේ. කුබ්බන්න සමය පෙරවරු පූර්වේ හෝ පෙරවරු පූර්ව කාලේ. ඉතින් මේක අපරේණ සමය කියන්නේ පසු කාලේ. හාමුදුරුවනේ අවසානික ලියලා තියෙන්නේ මොකද්ද? කුබ්බන්න සමය පුතේ. කුබ්බන්න සමය වෙන්නේ කුබ්බන්න සමය. ඒකේ තේරුම පෙරවරු කාල පූර්ව කාලේ. හරි. එහෙනම් වචන ටික ලියා ගන්න ඇති. වචන පරිවර්තනය මේ පාඩම් කරගන්න. ඒ වචන පාඩම් කරගන්නවත් එක්කම ඔය නිකන් තියෙන වාක්‍ය නිකම්ම තියෙන දෙන්න එපා. ඒ වාක්‍ය පාලියට පරිවර්තනය කරලා නිකමට බලන්න. නිකන් ඉන්න වෙලාවේ නිකමට මේ දේවල් සිද්ධ කරන්න. මේ දහම් පාසලටම ඕන නිසා නෙවෙයි ඔබට ඕන නිසා කියලා හිතාන ඔබ සිද්ධ කරන්න. අධ්‍යාපනය තමන්ට වටිනා දෙයක් නිසා භාෂාවක් ඉගෙන ගන්නවා කියන එක ඊට වඩා වටිනවා. ඒ නිසා ඒ භාෂාව පිළිබඳ මේ ලස්සන පාලි භාෂාව තවත් ඔබේ ජීවිතයේ ලස්සන කරගන්න ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරමින් අද අපේ පන්තිය නිමාවටපත් කරන හැම දිනාටම තෙරුවන් සරණයි. ලබන සතියේ සුපුරුදු වේලාවට අපි හැම දිනම සම්බන්ධ වෙමු. තේරුවන් සරණයි. තෙරුවන් සරණයි හාමුදුරනේ.